නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් ඊටම දයාවෙන් අපි මේ අවස්ථාවේ ඔබ මුණ ගැහෙනවා. ගුරු දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් පින්වන්ත මහා සංඝරුවන මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයේ පළමු කොට අපි දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. අද දායකත්වයේ දරන්නේ සිත සනසන අමාදහම් ධර්මදේශනා මාලාවේ දායකත්වයේ දරන ඒ පින්වත් පිරිස විසින්මයි. ඉතින් මේ පින්නතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල අද දවසෙත් දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. ඔබට මතකයි සම්මාදිට්ඨිය පිළිබඳව අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණ කියලා දුන්න ආශ්‍රව සහිත කොට පවතින සම්මාදිට්ඨිය සහ ආශ්‍රව නැති වෙන ආකාරයෙන් පවතින සම්මාදිට්ඨිය පිළිබඳවත් කරුණ විස්තර කරන්න ආරම්භ කරන්න යෙදුන ගිය සතියේ අද දවසෙත් අපි දහම් කාරණා අහලා දැනගනිමු. මෙතෙන් සිට ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි ඒතකොට මහා චත්තාරීසක දහම් පරයය ඇසුරින් මේ ලෝකේ සෑහෙන අර්බුදයකට පත් කරලා තියෙන එහෙමයි ස්වාමීනි කරුණක් අපි කතා කර හිටියේ. අත ඒතකොට බොහෝ දිනෙක කියනවා එතකොට මේ සම්මාදිට්ඨිය වැඩක් නැහැ, මේක තමයි හරියන්නේ කියලා ගරහනවා. එහෙමයි. නමුත් ඒකට හේතුව තමයි මේක ගැඹුරින් ප්‍රඥාවෙන් හරියට තේරුම් අරගත්තු නැති නිසා. එහෙමයි. දැන් බුදු කෙනෙක් දේශනා කරන ධර්මකට නෙමෙයි ගරහන්නේ නේද? එහෙමයි. එතකොට මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය අපි හොඳට ගොඩක් විස්තර කළා. එතකොට අදත් මම ආයි මතක් කරනවා මේ දන් දීමේ විපාක පිළිබඳ තමන්ගේ හිතේ විශ්වාසයක් නැත්තම්, ලෝකයා අතර දන් දීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් ඒක වැරදි අදහසක් කියලා අපි තේරුම් ගන්න දක්ෂ වුණොත් වැඩෙන්නේ සම්මා දිට්ඨිය. සේවා කටයුතු වල විපාක නැහැ කියලා තමන්ගේ හිතේ විශ්වාසයක් තියෙනවා නම් ඒ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. ලෝකයා අතර කතාවක් තියෙනවා, ඒ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. පුද පූජාවල විපාක නැහැ, සේවා කටයුතු වල විපාක නැහැ. ඒ වගේම හොඳ කර්මයන්ගේ හොඳ විපාක නැහැ, නරක කර්මයන්ගේ නරක විපාක නැහැ කියලා තමන්ගේ හිතේ විශ්වාසයක් තියෙනවා නම් ඒක වැරදි විශ්වාසයක්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ලෝකයා අතර කතා බහක් තියෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් විදියට එයා තේරුම් ගන්න පුළුවන් මානසික හැකියාවක් එයා ශ්‍රද්ධාවෙන් ඇති කරගන්න ඕන. එහෙමයි. ඒක ශ්‍රද්ධාවෙන් ඇති කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මාතෘත්වයේ පිළිගන්නේ නැත්නම්, පීතෘත්වයේ පිළිගන්නේ නැත්නම්, ඒ දෙන්න විශේෂ දෙන්නෙක් කියලා පිළිගන්නේ නැත්නම්, ඕපපාතික දිව්‍ය ලෝක, പ്രേත ලෝක, නිරය, බ්‍රහ්ම ලෝක පිළිගන්නේ නැති මානසික ස්වභාවයක් තියෙනවනම්, දෙව් මිනිස් ලෝකයේ අතර එහෙම කතාවක් තියෙනවනම් ඒක වැරදි අදහසක් කියලා තේරුම් ගන්න එයා දක්ෂ වුණොත් එයාගේ මානසික පෙරලියක් ඇති කරනවා සම්මාදිට්ඨිය පිණිස. එහෙමයි. අරුණාලෝකෙට මුල් වෙන කාරණාවක් එතකොට ඒක. එහෙමයි. ඒතර අරුණාලෝකී මෙතන තියෙනවා දැන් මේ අරුණාලෝක දෙකක් තියෙන සම්මාදිට්ඨිය කිව්වහම අපි ඊ චුට්ටක් කතා කළා. එහෙයි ස්වාමී. එතකොට සම්මා මාර්ගයේ ගිහිල්ලා, සම්මා ප්‍රතිපදාවේ ගිහිල්ලා, වැරදි යහපත් වැඩපිළිවෙලේ ගිහිල්ලා මෙලෝ පරලෝ අවබෝධ කරපු ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණීය බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා දෙව් මිනිස් ලෝකයක් පිළිගන්නේ නැත්නම් ඒක වැරදි අදහසක්. මිත්‍යා දෘෂ්ටිය. තමන්ගේ හිතෙත් පිළිගැනීමක් නැත්නම් ඒ තියෙන මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. එහෙනම් බලන්න මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක ආධ්‍යාත්මේ වැඩෙනකොට එහෙමයි. වැඩෙනවා කියලා කියන්නේ අපි හිතමු දැන් මේ තමන්ගේ හිත මිත්‍යා දෘෂ්ටි දැන් තියෙනවා කියලා. පැයක් පුරාවට තියෙනවා කියලා හිතන්නකෝ. මිත්‍යා දෘෂ්ටි වැඩෙනවා. එහෙයි.
ඒතර මිත්‍යා දෘෂ්ටි හිත වැඩෙනවා කියලා කියන්නේ ආධ්‍යාත්මී සකස් වෙන නිරියට ඇදලා යන ඇදගෙන යන ස්වභාවයටපත් වෙනවා. එහෙමයි. ස්වාමීන් පුදුම දෙයක් දැන් අකුසල කර්ම එයා කයෙන් වචනෙන් නොකරන වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. නමුත් මේ මිත්‍යා දෘෂ්ටියේ හිත පිහිටලා නම් මේ දන් දුන්නට විපාක නැහැ, සේවා කටයුතු වල විපාක නැහැ කිය තමන්ගේ අන්තනෝමතිකේ කල්පනා වෙනවනම් නිරයට යන ස්වභාවය සකස් වෙනවා. අහිංසක වුණාට කරන් දෙයක් නැහැ. එහෙමයි දැන් අහිංසක මෝ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? අහිංසකයිනේ. තනකුලක් කකා ඉන්නේ. එහෙමයි. වෙන සතෙක් මස් කන්නේත් නැහැ. එහෙමයි. තේරුණා නේද? එතකොට දැන් මම ඔය මස් කෑවා කියලා දෘෂ්ටි අරගෙන ඉන්න කට්ටිය එහෙමයි. සමහරට වැරදි දෘෂ්ටියකනේ ඉන්නේ. එතකොට පෞරස් වෙනවා කියලා අදහස් වෙනවා වැරදි දෘෂ්ටියන්නේ. එහෙමයි. අපි දැන් මස් කන්නේත් නැහැ කියලා අහිංසකයි කියලා. කොහොමද මුවෙක් වගේ වුණොත් එහෙම ඊළඟ ජීවිතේ? එහෙමයි ස්වාමීනි. ගැරන්ඩියෙක් වුණොත්? ගැරන්ඩියක් දැන් කිසි සතෙකුට අහිංස මේ කරදරයක් නැහැනේ. එහෙමයි. දැක නේද? අහිංසක වුණාට නෙවෙයි මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. ඒතකොට කෙනෙක් අහිංසක අරගෙන ලීලාවක් ලෝකෙට පෙන්නුවාට ඒක Tamanට රැකවරණයක් නැහැ. ස්වාමීනි එතකොට අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද මේ අපේ හිත අපට දෙන විධිවිධාන වලින් මිදිලා භාග්‍යවතුන් වහන්සේ වදාළ එතන වැදගත් ලස්සන කාරණාවක්. එහෙමයි ස්වාමීනි. දැන් අපි අහිංසක ලීලාවෙන් ඉඳගෙන තමන්ගේ ආධ්‍යාත්මේ වඩන්නේ තමන්ගේ අකීකරු හිතට තමන් අහු වෙනවනම්. එහෙමයි ස්වාමීනි. අහිංසක ලීලාවක් තියෙනවා. හිතට අහු වෙනවා. දැඩි. එහෙයි ස්වාමීනි. හිතුවක්කාරයි. දැඩි කියලා කියන්නේ එයාගේ ආධ්‍යාත්මේ උපදින අදහස තමයි එයා පිළිගන්නේ. ඇත්තටම අහිංසක කෙනෙක් නෙවෙයි එතකොට. අහිංසක ලීලාවක් විතරයි තියෙන්නේ. එහෙමයි. තේරුණා නේද? නියම අහිංසකකම තමයි ඔහුට භාවෙමි තමන්ගේ හිතේ උපදින ප්‍රලාප අදහස් පැත්තකින් තියලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට දන ගහන නමස්කාර කරන හිතක් තියෙන්න ඕන. අන්‍ය ඇත්තටම අහිංසක කෙනෙක්. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. ඒ අහිංසක ලීලාවට නෙවෙයි රවටින්න ඕන අපි. එහෙමයි. නිකන් අපි අර නිකන් එහෙම වුණොත් එහෙම අඥාන වෙනවා අපි. එහෙම ඥානවන්ත ජීවිතයක් හදාගන්න එපා අපි නේද? එහෙමයි ස්වාමීනි. ඒතර ඥානවන්ත ජීවිතේට එයාට මූලික අංග වෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නමස්කාර කරන හිතක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඉදිරියේ දන නමන හිතක් තියෙනවා. එහෙමයි. හිස නමන හිතක් තියෙනවා. පිළිගන්න හිතක් තියෙනවා. එහෙයි. ඒ අවබෝධ ඉදිරියේ අකීකරු නොවන හිතක් තියෙනවා. දඩබ්බර නැති හිතක් තියෙනවා. අවබෝධ ඉදිරියේ. එහෙමයි. දැන් මේ අවබෝධ ඉදිරියේ දඩබ්බර වෙලා අහිංසක ලීලාවක් පෑව කියලා වැඩක් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. සමහර අයට කියනවා අපි බුද්ධ දේශනා කරුණ ඉස්මතු කරන භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙනවා කියලා. අහිංසක ලීලාවේ ඉන්න කෙනා කියනවා එහෙම කළාට හරියන්නේ නැහැ. දැන් බලන්න මේ සත්තු මරණ මේ මිනිසු කන නිසා නෙවෙයිද මරන්නේ කියලා ඊට පස්සේ පඬිතුකම් කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් ආයේ ඉන්නේ කොහොමකටද? එයාගේ පුද්ගලික අදහසට එයා ඉන්නේ. එහෙමයි. තේරුණා නේද? ඒතකොට මේ මොකද්ද අහිංසක ලීලාව තියෙන්නේ? අහිංසක බව නෙවෙයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ අහිංසක ලීලාවෙන් යුතු හිස් චරිත වලට නිකන් රැවටෙන්න ඕනේ අපි. එහෙමයි. දොස් කියන්න යන්න ඕනත් නැහැ. නමුත් මම කියන්නේ තමන් රැවටෙන්න එපා කියලා කියන්නේ. එහෙමයි. තමන් රට හිතගෙන අපි අහිංසකයි අපි කිසි වැරද්දක් කරන්නේ නැහැ කාටවත් මෙහිමයි සාන්ත දාන්ත තීන්දුව කුඩු කියලා කියාගෙන ඉන්න කට්ටිය ඉන්නෝනේ. එහෙමයි. නමුත් එයාගේ හිත දිහා එයා බලන්න ඕනේ. එයා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ පිළිගන්නේ. අදින භාග්‍යතුන් වහන්සේ හිටියනම් මොකද වෙන්නේ? වාද විවාද කරගෙන පවුත් කරගන්න ඕනේ. එහෙමයි. වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ වගේ ඉතින් අය තමයි තිරිසන් ලෝකෙ ගිහින් ඉන්නේ. ඒකයි වැඩි. එහෙමයි ස්වාමීනි. අහිංසක සත්තු විලා සමහරට ඉන්නෝනේ ඉතින්. අහන්න එකයි වැඩි තියෙන්නේ. ලේසි නෑ. ඒ නිසා මේ ප්‍රඥාව උපදව ගන්නයි මහන්සි ගන්න ඕන අපි. නේද? ඊළඟට බුදුරජාණන් දේශනා කළා එතකොට මේ දැන් ඒ කියන මිත්‍යා දෘෂ්ටියෙන් එහෙනම් ආධ්‍යාත්මී මේ වැරදි අදහස නිසා යාගේ ආධ්‍යාත්මය මොකද වෙන්නේ? යම් දෙයක් නිර්මාණය වෙනවා. මොකද ඒ නිර්මාණය වෙනදී තව දැනක උපදිනවා. එහෙමයි. තව තැනක උපදින ස්වභාවයක් මොකක්ද ඒකට කියන්නේ? තජ්ජ තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති. ඒ තැන උපදිනවා කියනවා කොහොමද? පවට අනුව. එහෙමයි ස්වාමීනි. පවණින් සකස් වෙන්නේ. එහෙයි. ඒතර මිත්‍යා දෘෂ්ටිය වැඩ කරන හැම මොහොතකම හිත ඇතුලේ පව උපදින්නේ. පෞකාර සිටිවිලි උපදින්නේ. එහෙමයි. පාපයට බර වචන උපදින්නේ. එහෙමයි ස්වාමීනි. පාපයට බර ක්‍රියාව උපදින්නේ. ඒතර ඒව උපදින්න
ආධ්‍යාත්මයාගේ මොකද වෙන්නේ? නිර්මාණය වෙනවා තිරිසන් ලෝකෙට ඇදගෙන යන ස්වභාවය. ගාමිනියා කියලා කියන්නේ ඒකයි. තිරච්ඡාන යෝනි ගාමිනියා. එහෙමයි. නිරේට පමුණුවන තිරිසන් ලෝකෙට පමුණුවන ස්වභාවය ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් තමන් පවත් හිතේ දරාගෙන ඉන්න අදහස තුලින් ආධ්‍යාත්මය නිර්මාණය වෙනවා. ආධ්‍යාත්මික යම් පරිවර්තනයක් සිද්ධ වෙනවා. එහෙමයි. තමන්ගේ හිතේ යම් පරිවර්තනයක් වෙනවා තිරිසන් ලෝකෙට ඇදගෙන යන. පෙරේත ලෝකෙට ඇදගෙන යන. විශේෂයෙන්ම කියන්නේ මිත්‍යා දෘෂ්ටි ගැන කියන්නේ නිරේටයි තිරිසන් ලෝකෙට ඇදගෙන යන ස්වභාවය නිර්මාණය වෙනවා. එහෙමයි ස්වාමීනි. මේක දකින්නේ සාමාන්‍ය කෙනා. ඒක දකින්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. ඒක දකින්නේ භාග්‍යතුන් වහන්සේ. ඒතර එවන් ස්වභාවයක් දැකලා මේ ලෝක සත්‍යය ගැන කොතරම් කාරුණික සිතින් ඇද්දනේ. දැන් අපි සාමාන්‍ය තරහකාරයෙක් වුණ මහත්තයා මැරෙන්න ඔන්න මෙන්න හුස්ම අදිනකොට අපේ හිතේ නිකන් ශෝකයක් දුකක් ඇති වෙන්නේ නැද්ද නිකන්? එහෙමයි. තේරෙනවනේ තරහකාරයෙක් ගැන වුණා. ඒ තිරිසන් සතෙක් වුණා මැරිලා පණ අදිනකොට මොකද වෙන්නේ අපිට? අපේ හිත උණු වෙලා යන්නේ නැද්ද? එහෙමයි. එහෙම දෙයක්කට අපේ හිත උණු වෙනවනම් ශාස්ත්‍රුන් වහන්සේට මේ තිරිසන් ලෝකෙට ඇදගෙන යන ස්වභාවය සත්‍යයේ ආධ්‍යාත්මික ජීවිතය දකින්නකොට කොහොම කරුණාවක් ඇති වෙනවද? එහෙමයි ස්වාමීනි. හරි වැරද්ද නිශ්චයකට එළෙන්න බැරි මිනිස්සු මේ සත්වයාට. දවුනේ එහෙමයි ස්වාමීනි. ඒ කරුණාව අම්මෝ එහෙමයි. උපමා නෑ මහත්තයා. එහෙමයි. එවන් ප්‍රඥා ලෝකයෙන් ශාස්ත්‍රුන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයේ අතර වැඩ සිටියා මේ මිහි තලයේ. එහෙමයි ස්වාමීනි. ඒකයි විසම පොළොව සම වුණා කියලා කියන්නේ. එහෙමයි. ඒකයි මේ Tamanට පැම් වළඳන්න ඔය උමනා වෙද්දි බොරදිය පැහැදුණු දිය බවට පත් උනේ. දේශනාවල තියෙන්නේ. එහෙමයි. ලිං වල පිදුරු වලින් වහලා තියෙන ලිං ශාස්ත්‍රුන් වහන්සේ ගමට වඩිනකොට පැම් පිපාසය ඇති වෙනකොට ලිං වලින් වතුර දෝරේ ගලලා අර මේ පිදුරු ගලාගෙන යනවා කියනවා. කරුණාවට. කිසි සත්වයකට එවන් ස්වභාවයක් දකින ශාස්ත්‍රුන් වහන්සේ සත්වය ගැන එවන් ස්වභාවයක් දැක දැක මේ සත්වය ගැන කරුණාවෙන් තබන සෑම පියවරයක් ඉදිරියේදීම එහෙමයි. මේ සිත් පිට නැති මහ පොළොව මේ පරිසරය ගස් කොළන් දෙවියන් බඹුන් අසුරයන් නාගයන් වාසය කරන්නේ ආදරණීය සිතින් ගෞරවනීය සිතින්. එහෙමයි ස්වාමීනි. ඒ තමන් වහන්සේ මේ සියලු දෙනා කෙරෙහි දැන් ආක්‍රෝෂ පරිභව කරන මේ මිත්‍යා දෘෂ්ටික පිරිස කෙරෙහිත් ඒ සියලු දෙනා කෙරෙහි මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිපන්න බව ඒගොල්ලන්ට නොතේරිය යනවා මේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ. මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය. එහෙමයි ස්වාමී. දැන් ওই ස්වභාවය තු කට්ටියන ලෝකෙ වැඩි තින්නේ. පේන්නේ අර බුදු පිළිම කඩද්දී නේද? එහෙමයි. කොහොම කරනවද ඒවා? එහේ ස්වාමීනි. පෙරලද්දී. එහෙමයි. ඒ නීච හිතේ ස්වභාවය හිතා ගන්න පුළුවන්ද මහත්තයා? එහෙමයි. ඒ අසත්පුරුෂ හිතේ ස්වභාවය හිතා ගන්න පුළුවන්ද? එහෙමයි. බුදුම දෙයක් ඒක නේද? එහේ. එවන් මහා කරුණාවෙන් දෙව් මිනිස් ලෝකයාට දෙව් මිනිස් ලෝකයාගේ ජීවිත තුළ පවතින මේ අසරණ බව දැක දැක අර මේ දඹදිව් තලයේ පුරාවට සැරිසරා යද්දී එහෙමයි. අපේ ලංකාදීපයේට අවස්ථා 3කටම මහා කරුණාවෙන් වැඩිලා සමාපatti සුවයෙන් වැඩ හිඳිමින් ඒ ස්ථාන සම්බුදු බලයෙන් ස්පර්ශ කරද්දී එහෙමයි. මහා කරුණාවෙන්නේ එහේ ස්වාමීනි. මේ සම්බුදු බලයේ පිහිටවලා මේ ධර්මයේ ගැන හිත පිහිටවන්න බැරි දැන් අද මේ ධර්මයේ හිත පිහිටවන්න බැරි ලාමක දෘෂ්ටි වල ඇල්ල ගැල්ල පිරිසක් ඉන්නේ යම්සේද එදා පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ඉන්න පෙර භාග්‍යතුන් වහන්සේ එද්දිත් ලංකාවේ හිටියේ ඒ වගේ අධර්මිෂ්ඨ පාපී සිටිවිලි වලින් යුතු අය. එහෙමයි. ඒ යක්ෂ ගෝත්‍ර සේනාව කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර එවන් පිරිසක් හිටියනම් ලංකාවේ මේ වෙනකොට මේ මහා වංශයක් ඉන්නවද? මොන දේ ඉදිරියේ සානුකම්පිත හිත තියෙන මෙවන් සිංහල පරපුරක් ඉන්නවද? එවන් සිංහල අභිමානවත් ජාතියකට නෙමෙයි ගරහන්නේ. එහේ ස්වාමීනි. ඒ වරුණ අභිමානවත් ජාතියකට වින කටින්න හදන හැම කෙනාම විනාශ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. විනාශ වෙලා යනවා. එහේ. ඒ තාමත් මොකද මේ මහා ගුණයේ ඉදිරියේ තාමත් මේ ලංකාව ආරක්ෂා වෙනවා. ඒත් මේ ලංකාව නැසිලා යන්නෙත් මේ මහා ජාතිය වෙනසෙන්නෙත් මේ ඉන්න පිරිසගේම තියෙන මේ සිත් සතන් වල තියෙන අඩුපාඩු නිසාමයි කවදා හරි දවසක. එහෙමයි. තාම මේ ගුණයන්ගෙන් පිරුණු පිරිසක් තාම වැඩි. වැඩි නිසායි මේ මිහිතලේ තාම ආරක්ෂා වෙලා තියෙන මිහිමවන්ත. එහෙමයි. ඒ ගුණවත් සම්පන්න පිරිස වැඩි නිසා, ඒ මහා සංගරුවණක් ගුණ මේ තාම ඉන්න නිසා. එහෙමයි. ඒතර බලන්න තව ලස්සන කාරණාවක් අපි ඉස්මතු කළා එතන. ඒතකොට සම්මා දිට්ඨි දෙකක් ගැන කිව්වා. එහෙමයි.
සම්මාදිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදාමි. සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. අත්ති භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්කා. තව සම්මාදිට්ඨියක් තියෙනවා. හැබැයි ගෙනියන ස්වභාවෙත් වැඩෙනවා ඒක. ඒ සම්මාදිට්ඨිය තියෙනකොට මොකද වෙන්නේ? ගෙනියන ස්වභාවෙත් වැඩෙනවා. හැබැයි සම්මාදිට්ඨිය නිසා මොකද වෙන්නේ? පුඤ්ඤභාගිය. පිනට බරයි. එහෙමයි. ඒතර මේ අදහස තියෙන තාකල් උපද්දන්නේ මොකද්ද? පින්. පින් සිටිවිලි උපද්දන්නේ. එහෙමයි. හරි අසරේ නේද? එහෙමයි ඒතර ස්වාමීනි. මේකට ගරහනවනේ අද සමහර කට්ටිය. බණ කියන සමහර කට්ටියට මේ හරියට ගරහනවනේ. එහෙමයි. බණ කියන අයත් ගරහනවා හරියට මේකට. ප්‍රඥා මධිකමත් එක මේ තියෙන්නේ. බුදු කෙනෙක් අනුමත කරන දෙයක්, වර්ණනා කරන දෙයක්, පින් උපද්දලා මිනිස්යාට දෙවියාට සැප විපාක ගෙනත් දෙන මනසේ උපද්දව ගන්න ඕන දෘෂ්ටියක් අදහසකටත්. හැබැයි සාසවයි හරි. එහෙමයි. සාසවා කියලා කියන්නේ ගෙනියන ස්වභාවය. හැබැයි ගෙනියන ස්වභාවය කිව්වට මොන ස්වභාවයටද ගෙනියන්නේ? මනුස්ස ලෝක ගාමිනිය. මනුස්ස ලෝකට ඒ ස්වභාවයෙන් ගෙනියන්නේ. එහෙමයි. දේව ලෝක ගාමිනිය දෙවියන් අතරට ගෙනියන්නේ. එහෙමයි. එතකොට මනුස්ස ලෝකෙට ගෙනියන, දෙවියන් අතරට ගෙනියන, බඹුන් අතරට ගෙනියන ස්වභාවයෙන් යුක්තයි. ඒකයි සාසවා කියලා කියන්නේ. එහෙමයි. මොකද ඒකට එතන තියෙන දකින්න දෙයක් නෙමෙයි විශ්වාසය. එහෙයි. ඒක විස්තර කරනවා ඉස්සරහට. එහෙනම් බලන්න දැන් පින් උපද්දන බලවත් දෙයක් මේක. එහෙමයි. මේ සම්මාදිට්ඨියට පැමිණීම නේ මේ ස්වාමීනි. සම්මාදිට්ඨියට මේ විශ්වාසයෙන් යුතු එහෙමයි. සම්මාදිට්ඨියට පැමිණීම පින් උපද්දන. එහෙයි. එහෙනම් මේකට කිය පින් උපද්දන සම්මාදිට්ඨිය. එහෙමයි. සසර සැපසේ ගෙනියන සම්මාදිට්ඨිය. එහෙයි. සුගතියට ගෙනියන සම්මාදිට්ඨිය. එහෙනම් මේ සුගතියට ගෙනියන සම්මාදිට්ඨිය හදාගත්තු කෙනාට තමයි ඊට පස්සේ වෙන කිසි තැනකට ගෙනියන්නේ නැති දෘෂ්ටියක් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඊළඟ විස්තර කරනවා ඒක කරනවා ඒක කලබල වෙන්න ඕනේ නැහැ අපි. ඒක ඊළඟ සම්මාදිට්ඨියෙන් මේ වැඩේ කරයි. එහෙමයි. ඒතරේ අර තමන් කරගන්නවා කියලා අර මේ සක්කාය දිට්ඨියෙන්ම කතා කරන කෙනා තමයි මේ ධර්ම රැවටෙන්නේ මේ. එහෙමයි ස්වාමීනි. ඒ තමන් ගෙනියනවා කියලා හිතුවට පස්සේ පිනක් කරන්න හිතෙන සමහර කට්ටිය කියනවා පින් කරන්න ඕනේ නැහැ පින් කළාම සංසාරය යනවා. එහෙමයි. පින් කළාම සංසාරය යනවා කියලා. ධර්මයේ විසින් පමුණනවා අන්න එතෙන්ට ආව නම් ඉවරයි. එහෙමයි ස්වාමීනි. එතකොට පින් කළාට පස්සේ සුගතියට ගෙනියන එක හරි. එහෙයි. ඒක පින විසින් සුගතියට ගෙනියන්නේ. එහෙමයි. ඒතර ඒගොල්ලෝ කතා කරන්නේ මේ පව විසින් දුගතියට ගෙනියනවා කියලා. එහෙමයි. ඉවරයි නේද? එහෙයි. ඉතින් පින විසින් සුගතියට ගෙනියන්නේ පින උපද්දන දෘෂ්ටියක් තියෙන්න ඕන. පින උපද්දන දෘෂ්ටියක් තිබ්බොත් ඒ දෘෂ්ටියෙන් පින උපද්දනවා. ඒ වගේම පින්වන්ත තැනකට ගෙනියනවා. එහෙමයි. සාසවා. එහෙමයි. පින්වන්ත තැනකට ගෙනියනවා. එහෙයි. එහෙනම් පින් උපද්දන සම්මාදිට්ඨිය. එහෙමයි. ඊළඟ බලන්න ඊළඟ කාරණේ හරිය ලස්සනට කියනවා කතමාච භික්කවේ සම්මාදිට්ඨි. කුමද්ද එතකොට ඒ ආශ්‍රව සහිත තව තැනකට ගෙනියන පින් උපද්දන සැප විපාක ගෙනත් දෙන. එතකොට මේ තව තැනකට ගෙනියන්න පුළුවන් මානසික ස්වභාවයක් එතකොට නිර්මාණය කරන එහෙමයි ස්වාමීනි. සාසවා. එහෙයි. මොකද්ද මේ සම්මා දන් දීමේ විපාක පිළිගන්නවා ඔය. සේවා කටයුතු විපාක පිළිගන්නවා. පුද පූජාවල විපාක පිළිගන්නවා. ලෝකයේ අතරත් ඒ වගේ කතාවක් තියෙනවා නම් ඒක පිළිගන්නවා ඔය. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙමයි. මාතෘත්වය පිළිගන්නවා ඔය. එහෙමයි. පීතෘත්වය පිළිගන්නවා මේ මව පියා කරගෙන විශේෂ දෙන්නෙක් කියන පිළිගැනීම යට තියෙනවා. ඒක කොච්චර සත්පුරුෂ හිතක් දෙයට තියෙන්නේ නේද? ස්වාමීනි මේ සම්මාදිට්ඨියට පැමිණීමෙන් මොනතරම් ගුණ සම්පත්තියකද? ගුණ සම්පත්තිය වල පිහිටනවා. එහෙමයි ස්වාමීනි. ඒත් මාතෘත්වයේ පීතෘත්වයේ විශේෂත්වයක් තියෙනවා කියලා පිළිගන්නවා කියලා කියන්නේ. එහෙමයි. එතරම් කොච්චර ගුණ සම්පත්තියක්ද නේද? ඒතර දැන් මවට පියාට සලකන මව්පියා ගැන හොයලා බලන කටයුතු කරන සිතක් බිහි වෙනවා කියලා කියන්නේ මහත්ය කොච්චර අසිරිමත්ද? එහෙමයි ස්වාමීනි. ඉතින් එහෙම හිතක් නැත්තම් තිරිසන් ලෝකේ වගේනේ. එහෙමයි. ඒතර දැන් මේ පින් උපද්දන සම්මාදිට්ඨියට ගරහන කට්ටිය මොකද්ද කියලා තියෙන්නේ? අම්මට තාත්තට පවා සලකන එකට තමයි ගරහලා තියෙන්නේ. එහෙමයි. අම්මට තාත්තට සලකන්න ඕනේ නැහැ කියන දේ කියන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. තේරෙනා නේද? එහෙයි.
අම්මට තාත්තට සලකන්න ඕනේ කියලා නේ කියලා කියන්නේ. එතකොට දන් දීමේ විතොට දන් දීමට යා ගරහන කෙනෙක් එතකොට. එහෙමයි ස්වාමීනි. මේ ලෞකික සම්මාදිට්ඨියට ගරහනවා කියන්නේ පින් උපද්දන සම්මාදිට්ඨියට ගරහනවා කියලා කියන්නේ දන් දීමට ගරහලා. සමහරට අපි අනුන්ගේ දාන වළඳමයි දන් දීමට ගරහලා තියෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? සමහරට ගරහන කට්ටිය කටවල් වෙහි දාන ටිකක් අර ඒ දාන දෙන පිරිස බුද්ධිමත් වුණා න ะ. ඇයි? ඒ දාන දෙන පිරිස හොඳට කල්පනා කළා නම් එහෙනම් මේ කියන කෙනා එහෙනම් මේ දාන දීමේ විපාකෙට නේද ගරහන්නේ? එහෙනම් මේ වැරදි දෘෂ්ටියක් නේද? එහෙනම් මම දන් දෙන්නේ නැහැ. වැරදි දෘෂ්ටියක් සහිත කෙනෙකුට නේ දන් දෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට අර කියන කෙනාගේ මේ දෙකන් ඇරෙන්න පටන් ගන්නේ. තේරුණා නේද? එහෙමයි. ඇයි දන් දීමට ගරහපු නිසානේ දැන් මේ කට්ටිය මට දන් දෙන්නේ නැත්තේ. එහෙනම් මේ දැන් කිරිවිල හැරෙන්න පටන් ගන්නේ. එහෙමයි. තේරුණා නේද? ඒතර බලන්න සේවා කටයුතු වලට. ඒතකොට මේ කට්ටිය ගරහලා තියෙන සේවා කටයුතු වලට. ඒතර ඊයට බලන්න එහෙනම් සේවා කටයුතු දැන් මේක හොඳට බුද්ධිමත් කෙනෙක් ඇහුවනම් එහෙම එහෙනම් මෙයා ගරහලා තියෙන සේවා කටයුතු වලට නේද? එහෙනම් මේ වැරදි දෙයක් නේ කියලා තියෙන්නේ. ඒතර ඒ කෙනාගේ හැරී අර කට්ටිය බුද්ධිමත් වුණොත් එහෙම. අර කට්ටියට කරන සේවා කටයුතු නැත කරපු ගමන් මෙයා ඊට පස්සේ හැරෙන්න පටන් ගන්නවා. වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. මේකයි. එහෙයි. ඉතින් පුද පූජාවල විපාක පිළිගන්න ඔය. ඉතින් මෙලෝ පරලෝ පිළිගන්න. දැන් මෙලෝ පරලෝ පිළිගන්නේ නැත්තම් මහත්තයා ඉතින් එහෙනම් මගක් වඩන්න ඕනේ නෑනේ. එහෙම නේද? එහෙමයි. මෙලෝ පරලෝ පිළිගන්නේ නැත්තම් මොකද මගක් වඩන්න ඕනේ නෑ. මගක් වඩන්නේ ඇයි? පරලෝවක් තියෙනවා කියලා පිළිගැනීම තියෙන නිසානේ. එහෙමයි ස්වාමීනි. ඒතර පරලෝවක් තියෙන පිළිගැනීම තියෙනවා පරලෝ පිළිබඳ පිළිගැනීමක් තියෙනවා නම් එයා මොකද්ද කරන්නේ එතකොට? එක පැත්තකින් පරලෝ සුගතිගාමී වෙන්න කටයුතු කරනවා. තව පැත්තකින් මොකද වෙන්නේ? සුගතියට ගියත් ආයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නසයි සසරක් වැළඳ ගන්න නැති වෙන්නේ එයාගේ ජීවිත ගුණධර්ම පුරුදු කරනවා. එහෙමයි. එහෙම නේද කරන්න ඕනේ? එහෙයි ස්වාමීනි. ඊළඟට කියනවා ඕපපාතික උපත් පිළිගන්න. අතිසත්තා ඕපපාතික. ඕපපාතික සත්තුන් පිළිගන්නවා කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකය පිළිගන්න. දිවි ලෝකේ පිළිගන්න. ඊළඟට පෙරේත ලෝකේ පිළිගන්න. ඒතර මේකට ගරහනවා කියලා කියන්නේ එතකොට එයා මේ ඒ පිළිබඳ පිළිගැනීමකුත් නැහැ කියන එක. එහෙමයි. හොඳට තේරුම් ගන්න ඕන මේ ලෞකිකයිගේ සම්මාදිට්ඨියට ගරහන කට්ටියට ගැන හොඳට තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ උණුසුමවත් ඇදිලා නැහැ. මේ අරුණෝදයට මේ ගරහන්නේ. එහෙමයි. මේ නිවන් මාගේ මූලික අංගෙට ගරහන්නේ. මම ඊළඟට විස්තර කරන්න මේකෙන් කොහොමද ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. මේක වැඩෙන්නේ නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න බෑ. එහෙමයි. මේක වැඩෙන්නේ නැතුව. එහෙයි. ඊළඟට තමයි අත්තිලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදින්ති. සම්මා මාර්ගයට ඇවිල්ලා සම්මා මාර්ගේ පිළිබැදලා මෙලෝ පරලෝ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණීය බ්‍රාහ්මණය ඉන්නවා කියලා පිළිගැනීමක් ඇද්ද? මෙතන පිළිගැනීම් 10ක් තියෙනවා. එහෙමයි. මේ ලෝකයේ අතර එහෙම කතා බහක් තියෙනවා ඒකත් පිළිගන්නවා නම් ඒ පිළිගැනීම ආධ්‍යාත්මී වැඩෙනකොට මොකද වෙන්නේ? සාසවා ගිනියන ස්වභාවය සකස් වෙනවා. එහෙමයි. හැබැයි කොහාටද? සුගතියට. සුගතියට. එහෙමයි ස්වාමීනි. බය වෙන්න දෙයක් නැහැ. සුගතියට. එහෙයි. ඊළඟට මම විස්තර කරන්නම් ඒක තමන් ආයාසයෙන් මේක නැති කරගන්න බෑ. ඊට පස්සේ ඒක තව මේ උපදින ගෙනියන ස්වභාවයේ ඊළඟ සම්මා දිට්ඨිය වැඩෙනකොට ඒක නැති කරනවා. එහෙමයි. බය වෙන්න දෙයක් නැහැ යාට. එහෙයි ස්වාමීනි. ඒක තමන් බලහත්කාරයෙන් වෙන එකක් නෙමෙයි. සම්මා දිට්ඨියෙන් ඊළඟ සම්මා දිට්ඨියෙන් කරන්නේ. එහෙමයි. ඒ නිසා පුරසාරන් දොඩ ඉඳලා වැඩන්නේ. දැන් මේ පුරසාරන් දොඩන්නේ පිනට ගරහන්නේ. දැන් මේ පින් කරන්න එපා සංසාරේ යනවා කියලා මහා දෘෂ්ටියක් යනවනේ. එහෙමයි. අධර්මයක් යනවා. එහෙයි. දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රී නුඹුවින්ම දේශනා කරනවා. දැන් ඔය ඉති උත්තක පාළියේ තියෙනවා පින්වත් මහන්නේ මා පුඤ්ඤානම් බහිත පිනට බය වෙන්න එපා. එහෙමයි. සුකස්සේතං අදිවදන යදිනම් පුඤ්ඤා. මේ සැපයටමයි පින කියලා කියන්නේ. එහෙමයි. මේ ලෝක ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ දේවල් ලබනවා. දේ ලබන්නේ පිනක ප්‍රතිඵලයක් කියන. ස්වාමිනේ පින් ක්‍රියාවන්හි නිරත වෙනවා කියලා කියන්නේම තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සම්මාදිට්ඨිය. දහමක හැසිරෙනවා කියන එක. එහෙමයි ස්වාමිනේ. දහමක හැසිරෙනවා. එහෙයි. ඊළඟ බලන්න පිනට බර වෙච්ච හිතේ තමයි ඊළඟ සම්මාදිට්ඨිය උපදින්නේ. එහෙමයි.
ඒතර බලන්න දැන් මේ කියන සම්මාදිට්ඨිය කියන එක හිතේ තියෙනකොට ආසව කියලා කියන්නේ ගෙනියන ස්වභාවය ආධ්‍යාත්මේ සකස් වෙනවා. එහෙමයි. කොහාටද දෙවියන් අතරට බඹුන් අතරට ඊළඟ මනුස්ස ලෝකෙට ගෙනියන ස්වභාවය සකස් වෙනවා සාසවා. එහෙමයි. ඊළඟට මොකද මේ ආශ්‍රවයෙන් කරන්නේ? ඒක දැන් මම මුලිනුත් පැහැදිලි කළා. ආසවාන විපාකෝ ආශ්‍රව විපාක ගැන කියද්දී යංකෝ භික්කවේ අවිජ්ජාගතෝ. මොකද තාම මෙයාට ප්‍රඥාව ඉපදිලා නැහැ නේ, විශ්වාසයක් නැති තියෙන භාග්‍යතුන් වහන්සේ ගැන. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාවෙන් යුතු කෙනාට දැන් මේ කියන සම්මාදිට්ඨිය වැඩෙනකොට තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාගිය. එහෙමයි. පිනට අනුව ඒ තැන උපද්දනවා කියනවා. එහෙනම් ඒ තැන උපද්දන්නේ කවුරු විසින්ද? ආශ්‍රවයේ විසින්. එහෙමයි. ඒකයි දේශනාවල විස්තර කරන මහත්තයා දැන් ඔය සමාධි පව වඩලා ඊළඟට මේ හතරවෙනි ධානය ගැන වඩලා කියනවා. හතරවෙනි ධානය හොඳට නොසැලෙන විදියට ඒක නා හොඳට වඩලා හිත උපේක්ෂාවට අරගෙන දුක නම් වූ ආරි සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය එයා තේරුම් ගන්න මහන්සි ගන්නවා කියනවා. එහෙමයි. අන්තිමට තමයි විස්තර කරන්නේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේති. ආශ්‍රවශය වීම පිණිස. ඒ කියන්නේ ආශ්‍රවශය වීම කියලා කියන්නේ මොකද්ද? ගෙනියන ස්වභාවය, තව තැනක උපද්දන ස්වභාවයක් ආධ්‍යාත්මේ තියෙනවා නම් ඒ ස්වභාවයෙන් හිත නිදහස් කර ගැනීම පිණිස. එහෙමයි. ඊට පස්සේ එයා හිත පිහිටවනවා කියන. එහෙයි. ඒක එයාට මාර්ගයෙන් කරන්න තියෙනවා. එහෙමයි. ඒකට පිනට ගරහලා හරියන්නේ නැහැ. එහෙමයි ස්වාමී. පින් කරන්න එපා සංසාරේ යනවා. එහෙයි. තන්නිකර අධර්මයක්. තන්නිකර අධර්මයක් ඒක. එහෙමයි. ඒතර ඒක කරන්නේ ධර්මයක් විසින්. ඒක අදාළ ධර්මයේ දියුණු වෙන්න ඕන. එතෙන්ට ආවට පස්සේ ඒක කරන්න පුළුවන්කම තියෙනවා. පින් නොකර ඉඳලා කියලා හරියන්නේ නැහැ. එහෙයි. ඒක සම්පූර්ණ වැරදි අදහසක් බව ඔබ මතක තියාගන්න ඕන. ඊළඟට කියනවා සාසවා කියන්නේ ගෙනියන ස්වභාවය වෙන්න පුඤ්ඤ භාගිය. පින පැත්තට ආධ්‍යාත්මෙ බර වෙනවා. එහෙමයි. පුඤ්ඤ භාගිය. එහෙයි. ඒ කියන්නේ පුණ්‍ය සිතිවිලි ආධ්‍යාත්මෙ උපද්දනවා. එහෙයි. පිනට ගරහන සිතිවිලි උපදින්නේ නැහැ. එහෙමයි. ඒ පිනට ගරහන සිතිවිලි උපද්දනකොටම තේරුම් ගන්නවා මේ මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවයක් කියලා. එහෙමයි. මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවයක් කියලා. ශාස්ත්‍රුණාංශ පිනට ගැරෙන්නේ නැහැ. මේකට ඊට පස්සේ තව කට්ටිය දේශනා වලින් දාගන්න කාරණාවක් තියෙනවා. මේ අකාලේ මල් වර භාගතුන් වහන්සේ පිරිනොම් මංච කියනකොට අකාලේ මල් පිපෙනෝනේ. එහෙමයි. අකාලේ මල් පිපෙනකොට ආනන්දයන් වහන්සේ කියන ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අద్භූතයි. මේ අකාලේ කියන්නේ අකාලේ කියන්නේ මල් නොපිපෙන කාලෙක. එහෙමයි. මල් නොපිපෙන අනේ මේ කාලයේදී මල් පිපිලා ශාස්ත්‍රුන් වහන්සේගේ මේ ශරීර දේහයට වැටෙමින් වටේට වැටෙමින් ඉතින් වනේ පුරාවට වැටෙමින් ශාස්ත්‍රුන් වහන්සේ උපහාර පූජා දක්වනෝ මේ සිත් පිට නැති ගස් වලින්. එහෙමයි. සිත් පිට නැති ගස් තරම්වත් නුවණක් මේ ස්වභාවයක් නැහැ වගේ මේ දැන් ඉන්න සමහර මිනිස්සුන්ට නේ. එහෙමයි ස්වාමීනි. සිත් පිට නැති ගස් තරම්වත්. එහෙයි. නුවණ කියන වචන පාවිච්චි කරන්නේ එහෙමවත් නැහැ. තෙතමන යන්නේ. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ගස් කොළන් වලටත් ගල් වලටත් වඩා හපන් එතකොට. මිත්‍යා දෘෂ්ටි යුතු කෙනා. එහෙමයි. ඉතින් මිත්‍යා දෘෂ්ටි තියෙන කෙනා හිතක් පපුවන්නේ නැහැ නේ මහත්තයා. එහෙමයි. නෑ නේව. එහෙයි. තෙතමනයක් කියලා ගන්නෑ. ඒක තමයි මේ ස්වභාවය. එහෙමයි. තේරුණා නේද? එතකොට ආනන්දයන් වහන්සේම කිව්වට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ආනන්ද ඒ වන්දනාව නම් පුංචි වන්දනාවක්. ඒ වන්දනාව එපා කියන්නේ නැහැ. ඒ වන්දනාව පුංචි වන්දනාවක්. මේ යම් කිසි කෙනෙක් මේ තථාගතයන් වහන්සේ වදාළ මේ සතර සතිපට්ඨානෙ වඩනවා නම් ඒක තමයි තථාගතයන් වහන්සේට කරන ලොකුම වන්දනාව කියන්නේ. එච්චරයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ එතනින් අදහස් වෙන්නේ ප්‍රතිපත්තියෙන් ශාස්ත්‍රුන් වහන්සේ පිදීම තමයි වටින්නේ. එහෙමයි. ආමිෂයෙන් පිදීම වටින්නේ නැහැ කියලා කියන්නේ නැහැ. එහෙමයි. වටින්නේ මේකයි කියලා කියන්නේ. එහෙයි ස්වාමීනි. ඒකත් කියන්නේ ආනන්දයන් වහන්සේට. ඒකට හේතුවක් තියෙනවා. මොකද ආනන්දයන් වහන්සේ එතන හිත පිහිටවනවා. මොකද දැන් ආනන්දයන් වහන්සේ දැන් මෙතුවක් කල අවුරුදු 25 පුරාට ශාස්ත්‍රුන් වහන්සේ බලාගෙන හිටියේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේට නිරන්තරයෙන් සෙවණැල්ලක් වගේ සිටියා. සෙවණැල්ලක් වගේ. එහෙමයි. මම ඊපෙදා දේශනා කියවද්දී හම්බුණා මහත්තයා පුදුම හිතෙනවා. ආනන්දයන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේට තිබිච්ච මේ ගෞරවේ සත්කාර ඒ කැපකිරීම. එහෙමයි ස්වාමීනි. සාද පෝය කරන දවසක ඒක නේ එක්තරා පෝය කරන දවසකත් එක සිද්ධියක් තියෙනවා. මේ යසෝජ කියන මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ
මේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එනවා භාග්‍යතුන් වහන්සේ කියලාම. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දිවසින් දකින්න 500 භික්ෂුන් වහන්සේලාත් එක්ක රහත් වෙලා. ඊට පස්සේ ආනන්දයන් වහන්සේට මේ පැත්ත දකින්න එකත් හරි සුන්දරයි ආනන්ද. මේ භික්ෂුන් වහන්සේලාට තථාගතයන් වහන්සේ ආමන්ත්‍රණය කරලා කියන කියලා. පණිවිඩයක් යවනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. හවස් කාලේ 5ට මේ 6ට වගේ සංඝයා වඩින 500ක්. එහෙමයි. ඒ සංඝයා භාග්‍යතුන් වහන්සේගේ හිත බලනවා. ඒ සංඝයා ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ හිත බලනවා. ඒ වෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ භාවනා ආරම්භක ඉන්නේ. බලනකොට ඒ වෙලාවේ මේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නේ අරහත් ඵල සමාධිය. අර සංඝයා ඔක්කොම අරහත් ඵල සමාධියට සම්බන්ධයි. ශාස්ත්‍රුන් වහන්සේ ඊට පස්සේ බලනවා සංඝයා කොහොමද එන්නේ කියලා. සංඝයා අරහත් ඵල සමාධියෙන් ශාස්ත්‍රුන් වහන්සේත් අරහත් ඵල සමාධියෙන් ඉන්නවා. දැන් ආනන්දයන් වහන්සේ ටික පේන්නේ නැහනේ. තාම සෝතාපන්නයිනේ. ආනන්දයන් වහන්සේ 8ට විතර රාත්‍රී මේ තනියුරේ පුරෝගින ආරාධනා කරන ස්වාමීනි යසෝජන් වහන්සේ වැඩලා ඉන්න 500 භික්ෂුන් වහන්සේලාත් එක්ක තථාගතයන් වහන්සේ බැහැ දකින්න කියලා සිහිපත් කරනවා. තථාගතයන් වහන්සේ නිශ්ශබ්දයි. ඇයි බලනකොට තාමත් අර කට්ටිය අරහත් ඵල සමාධිය. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේත් අනුග්‍රහය. එහෙමයි ස්වාමීනි. නික්ලේශියයට කරන අනුග්‍රහය. එහෙයි. අද මේ කෙලෙස් සහගත ලෝකෙ කොහොමද බලන්නකෝ. එහෙමයි. හිනාවට නැත්තම් ගහගන්නේ. බයිර කරගන්නේ. ක්‍රෝධ කරගන්නේ. එහෙමයි. අර එහෙම නෑ. ඊට පස්සේ මධ්‍යම යාමේ 12ට විතර ඒත් අරහත් ඵල සමාධියෙන් ශාස්ත්‍රුන් වහන්සේ තිරස අරහත් ඵල සමාධියෙන් ඉන්නවා. සංඝයාත් අරහත් ඵල සමාධියෙන් ඉන්නවා. ආනන්දයන් වහන්සේ නැගිටලා ආයෙත් ආරාධනා කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ නිශ්ශබ්දයි. ඊට පහුවෙන්ද උදෑසන අරුණ උදා වෙද්දී ආයෙත් ආරාධනා කරනවා. ආයෙත් ආරාධනා කළාට පස්සේ අන්නේ විලා ශාස්ත්‍රුන් වහන්සේ අරහත් ඵල සමාධියෙන් නැගිටිනවා. ආනන්ද මේ සියලු සංඝයා අරහත් ඵල සමාධියෙන් හිටියා. ඒ නිසා මාත්මිය අරහත් ඵල සමාධියෙන් හිටියා කිව්වා. අතහැරලා නෙමෙයි කිව්වා. එහෙමයි. එතකන් ආනන්දයන් වහන්සේ දන්නේ. එහෙමයි සර්. එතකන් ආනන්දයන් වහන්සේ උපස්ථානයේ අසිරිය එළි වෙනකන් ඇහැරලා. කවුද මේ බුද්ධ ශාසනයේ? පුදුම අසිරියක් නේ මහත්තයා. එහෙයි. පුදුම අසිරියක් ආනන්දයන් වහන්සේගේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහි ඉඳගෙන 84000 ධර්මස්කන්ධේ දරාගෙන වැඩ සිටියා. සාදු අපට මේ নমස්කාර කරලා කෙලෙහිුණ දක්වලා අවසන් කරන්න බෑ. ඒවන් ධර්ම භාණ්ඩාගාරයක් තිබුණ නැත්නම් එදා ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාලා මාස 3ක් ඇවෑමේදී සජ්ජායනා කරන ධමයක් නැහැ. එහෙමයි. සංඝායනා කරන්න. එහෙයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. ඒ වන් ධමයක් තිබුණු නිසායි මහා කශ්‍යපයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කළා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ දැක්ක මේක. 3 මාසෙකින් පළවෙනි ධර්ම සංගායනා පවත්වලා මේ ධාම මේ දෙව්මිනිස් ලෝකයාට රැකලා තියන්න ඕන. හැබැයි ඒකට රහත් වෙන්න ඕන. එහෙමයි. නැත්තම් පසුකාලීනව ආනන්දයන් වහන්සේ රහත් වෙලා හිටියේ නෑ කියලා ගරහන්න පුළුවන්. එහෙමයි. තේරුණා නේද? ওই ධර්මයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. සමහරවිට පැටලිච්ච තැන් ඇති. එහෙමයි. අදටත් එහෙම තියෙනවා. දැනට එහෙම කියන්න අපිට. කොච්චර තියෙනවද? එහෙයි ස්වාමීනි. බලන්න එදා එහෙමුණා නම් අද එහෙනම් මේ වෙනකොට මේ සූත්‍ර පිටක ප්‍රතික්ෂේප වෙලා. එහෙමයි. විනය පිටක ප්‍රතික්ෂේප වෙලා. එහෙයි. ඒ නිසා මහා කශ්‍යපයන් වහන්සේ උතුම් මේ අරහත්ත්වයටපත් වෙන රහතන් වහන්සේලා විතර පළවෙනි ධර්ම සංගායනාවට ගන්න කියලා. කොච්චර දුරදිග බලලා දූරදර්ශී කල්පනාවෙන් මේ ශාසන බර දරාගෙන මේ මහෝත්තමයන් වහන්සේ දා වැඩ සිටියේ නැත්නම් මහා කශ්‍යපයන් වහන්සේ එච්චර ලස්සන දූරදර්ශී අදහසකට ඉන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේලාමනේ 500ක් ගත්තේ. පළවෙනි ධර්ම සංගායනාව. එහෙමයි. එහෙනම් අද මේ වෙනකොට ත්‍රිපිටක ප්‍රතික්ෂේප වෙලානේ එහෙම එකක් උන්නේ නැත්තම්. එහෙමයි. අන්න ඒ නිසා තමයි භාගතුන් වහන්සේ ආනන්දයන් වහන්සේ එතන පිහිටෙව්වේදා. ඒ පූජාවේ නෙමෙයි ප්‍රතිපත්ති පූජාවේ වටින්නේ කියලා. ප්‍රතිපත්ති පූජාව හිට පිහිටෙව්වේ ඇයි 3 මාසෙකින් රහත් වෙන්න ඕන. ආනන්දයන් වහන්සේ විතර විශේෂ කළේ කාරණේ කිව්වේ. එහෙයි. මේ දේශනාවෙම තියෙනවා මේ සතර මං හන්දියක භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය හදන සුදුසුයි කියනවා. කොමක් නිසාද? භික්ෂූන්, භික්ෂුණී, උපාසක, උපාසිකාව සිවණ පිරිසම ඒ සෑය දැකලා හිතුනොත් මේ බහ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදුණු සෑයක් නේද කියලා සිතවිල්ලක් ඇති වෙද්දිම ගෞරවණීය බවක් උපදිද්දිම පහන් සිතක් උපදිද්දිම සුගතියේ උපදින පින් උපදිනවා එහෙමයි ස්වාමීනි. එහෙනම් එහෙම කියලා චෛත්‍ය හදන්න අනුමත කරයිද? නෑනේ. එහෙමයි. නම භික්ෂුන් වහන්සේලා ඒ කාලේ දක්ෂයි වේගින් ධර්මය අහලා අරහත්ත්වයටපත් වෙන දක්ෂයික භාගතුන් වහන්සේ දකින්නවා. එහෙමයි. ඒ නිසා ආමිෂ පූජා වේලා හිත පිහිටෙන්නේ නෑ. එහෙමයි.
ප්‍රතිපත්ති පූජාවේ තමයි ඒ වෙලාව හිත පිහිටෙන්නේ. එච්චරයි. එහෙමයි. ගැරහෙන්නේ නැහැ සම්මා දිට්ඨියට. ශාස්ත්‍රුන් වහන්සේ. අද මේක නුනුවණින් කල්පනා කරපු බාල අය, මෝඩ අය, අවයක්ත අය මේ දහමට ගරහන. එහෙමයි. පිනට ගරහන. දැන් මේ යුගයේ පින ගැන මෙච්චරම් පොළඹ ගුරුදේවයන් වහන්සේට පව ගරහනවනේ. ඒතර ගුරුදේවයන් වහන්සේ හැම කෙනාට මේක කරපන් කියලා බල කළා නෑනේ. එහෙමයි ස්වාමීනි. පින් අස්වනු නෙලා ගන්න කැමති කෙනාට අදාළ දේ උපද්දලා දෙනවා එච්චරයි. එතකොට ප්‍රතිපත්තියේ දෙන්න පුළුවන් කට්ටිය ඒකෙත් යෙදෙමින් පින් කරනවා. එතකොට පින් කරගමින් ඉන්න ගොඩක් ආස කට්ටිය ඉන්නවනේ මේ පැත්තට යමු වෙනවා. සම්මා දිට්ඨියනේ වැඩේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඊයට එහෙම දෙයක් ඉස්මතු කළ දෙද්දි ආසාවක් ඇති වෙනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය නිසානේ. එහෙමයි. සම්මා දිට්ඨිය නිසානේ ඒක සිද්ධ වෙන්නේ. ඒතර මේ සම්මා දිට්ඨියෙන් පිනට හිත බර වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ මිහිතලයේ ගත්තොත් එහෙම ඒ වගේ පිනට බර හිත් තියෙන කට්ටියද වැඩි, පවට බර හිත් තියෙන කට්ටියද වැඩි? එතකොට පවට බර හිත් තියෙන අය කට්ටියනේ පෘථිවිය ගත්තොත් වැඩි. එහෙමයි. එහෙම නේද? අඩු ගානේ අම්මට තාත්තටවත් සලකන්නේ නැති තිරිසන් ලෝකෙට ගෙනියන මානසික ස්වභාවය හැදෙන. එහෙමයි. එහෙම ලෝකේ එහෙම මිහිතලේ මේ ලෝකේ පිනට බර සිත් හැදෙනවා කියලා කියන්නේ ආශ්චර්ය නේද? එහෙමයි. ඒතකොට ඒ පිනට බර වෙන්නේත් සාමාන්‍ය කරුණකින් නෙමෙයි ඒ පිනට බර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ විශේෂ සත්කාර කළා ඒ පිනට බර කරන්නේ. එහෙමයි ස්වාමී. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණීම. ශ්‍රද්ධාවට පැමිණීම. එහෙමයි ස්වාමී. ඊළඟට ධර්මයට සත්කාර කරමිනුයි පිනට බර වෙන්නේ. එහෙමයි. ශ්‍රාවක සංඝ රත්නයට සත්කාර කරමිනුයි පිනට බර වෙන්නේ. එහෙනම් ත්‍රිවිධ රත්වයට සත්කාර කරයි නම් බුහුමන් දක්වයි නම්. එහෙමයි. එතකොට ඒක සෝතාපට්ටි අංග වැඩිවීමට අනුග්‍රහයක් කරනවද නැද්ද? අනුග්‍රහයක් කරනවා. එහෙමයි. දැන් කල්පනා කරලා බලන්න මේක මේ වගේ. ශාස්ත්‍රුන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයක් තියෙන කෙනාගේ හිතේද ශාස්ත්‍රුන් වහන්සේ කියන දේ පිළිබඳ විශ්වාසයක් උපදින්නේ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවයක් නැති කෙනාගේ හිතේද? ගෞරවයක් තියෙන කෙනාගේ. එහෙමයි. ඔබ උනක් මධ්‍යස්ථව කල්පනා කරලා බලන්න. ඔබට යම් කිසි කෙනෙක් මොන හරි දෙයක් කියනකොට ඒ කියන කෙනා ඒ කියන දේ පිළිබඳ හිතේ වැඩිපුර විශ්වාසයක් උපදින්නේ ගෞරවයක් තියෙන කෙනෙක් යමක් කියනකොටද ගෞරවයක් නැති කෙනෙක් යමක් කියනකොටද? ගෞරවයක් තියෙන කෙනෙක් කියනකොට හිතේ විශ්වාසය වැඩි. එහෙමයි. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේට නිරන්තර ගෞරව උපහාර පූජා දක්වමින් එයා දියුණු කළ තියෙන මොකද්ද? එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ ගෞරවය. එහෙමයි. දැන් මේ ධර්මයේ අහන බිම් වාඩි වෙලා මේ ඉන්නවා කියලා කියන්නේ කුමද්ද මේ දැන් මේ පැය හෝරාව පුරාවට කුමද්ද මේ ඇති කරගෙන තියෙන්නේ? ධර්මයටයි ගෞරවය කරන්නේ. එහෙමයි ස්වාමීනි. සංඝයාටයි ගෞරව කරන්නේ. එහෙයි. ඒතර ගෞරවණීය හිතක් තියෙනවා නම් ඒක හිතට යනවා. එහෙමයි ස්වාමීනි. හිතට යනවා. එහෙයි. ගෞරවයක් නැත්තම් එහෙමයි. හිතට යන්නේ. එහෙයි. එහෙනම් මේ තෙරුවන් සරණේ ලාභය උදා කරගන්න ගෞරවය උපදින්න ඕන. එහෙනම් ගෞරවයෙන් යුතුව අපි පින් කරනකොට එක පැත්තකින් පිනෙන් තමන්ගේ ජීවිතය සැපවත් කරනවා. එහෙමයි. අනිත් පැත්තේ ගෞරවය තමන්ගේ හිතේ ඒ තෙරුවන් විශේෂයි තමන්ගේ අප්‍රමාණ තියෙන ගෞරවය භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ හිතේ විශ්වාසය පැහැදිලි උපදින්න අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට මේ දැන් ලෞකික සම්මාදිට්ඨියේ තියෙන වටිනාකම. එහෙමයි. දැන් බලන්න මේ ලෞකික සම්මාදිය මේකට අපි ලෞකික සම්මාදිට්ඨිය කියන වචනේ පාවිච්චි කරන්නේ සිංහලෙන්. එහෙයි. නමුත් බුද්ධ දේශනාවේ තියෙන සාසවා කියන වචනේ. එහෙයි. අර සාසවා කියන වචනේ සිංහලට විග්‍රහ කරද්දී වෙන්නේ නැති සමහරවිට ලෞකික කියන වචනේ කතා කරන්නේ අපි. එහෙමයි. ලෞකික කියන වචනේ කතා කරන්නේ එහෙමයි සර්. සාසවා කියන වචනේත් එක්කයි. එහෙයි. ඒතකොට ඒක සිංහලෙන් පාවිච්චි කරන ලෞකික සම්මාදිට්ඨිය. එහෙමයි. පාලි වචන වලින් තියෙන සාසවා පුඤ්ඤභාගිය උපදිවීපක්කා. එහෙමයි. ඒතර සාසවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ එතකොට මේ දෙවියන් අතරට ගෙනියන ස්වභාවය නිර්මාණය වෙනවා. එහෙමයි. බ්‍රහ්මයන් අතරට ගෙනියන ස්වභාවය නිර්මාණය වෙනවා. එහෙමයි. ඊළඟට මේ මනුස්ස ලෝකෙට ගෙනියන ස්වභාවය නිර්මාණය වෙනවා ආද්‍යයක්. ආසවා කියලා කියන්නේ ඒක. එහෙයි. පමුණුවන ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ඒත් බලන්න දෘෂ්ටියක් වැඩෙනකොට දෙවියන් අතරට බඹුන් අතරට මනුස්සයන් අතරට ගෙනියන ස්වභාවය හැදෙනවා නම් කොච්චර ලාභයක්ද ඒකනේ. ඒතර මේ මිහිපිට ඉන්න මිනිස්සු ගත්තොත් එහෙම වැඩිපුර ඉන්නේ කවුද එහෙම? සතර පායට ගෙනියන ස්වභාවය දෘෂ්ටි තියාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඊවන් දෘෂ්ටි වලින් පිරුණු ලෝකයකට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අහෝ වසිරි දෙවියන් අතරට බඹුන් අතරට මනුලොවට ගෙනියන පමුණුවන මානසික ස්වභාවයක් ගෙනියන දෘෂ්ටියක් ඇති කළ දෙනවා කියන්නේ කොතරම් අසිරිමත්ද? එහෙමයි ස්වාමීනි.
එතකොට මේ සතර පායට ගෙනියන දෘෂ්ටියක් වැළඳගෙන ඉන්න ලෝකේ එහෙමයි. ඒ ලෝකයාට අඳුරේ ඉන්නේ එතකොට. එහෙමයි. ඒක දකින්නේ නැහැ ලෝකයා. එහෙනම් වෙන කිසිම අන්‍යාගම මේ අන්‍යාගම ශාස්ත්‍රෝරි දැකලා නැහැ එතකොට. ඒක දැකේ කවුද? භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ පමණමයි. එහෙමයි ස්වාමීනි. සුගතියට ගෙනියන දෘෂ්ටියක් කියලා දෙනවා ලෝකෙට. අවබෝධ කරගන්නවා, දකින්නව ප්‍රත්‍යක්ෂව, යථාර්ථයක් විදියටම දකින්නවා. එහෙමයි. කියන්නේ ඒකාන්ත කරලා දකින්නවා. මේ කියන කරුණු 10 යම් කිසි කෙනෙකුගේ චිත්ත සංතානෙ වැඩෙනවා නම් ඒකාන්ත වශයෙන් දකින්නවා. එයා ගෙනියනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. එතකොට එයා ඒ ගෙනියන ස්වභාවය සකස් කරනවා සම්මාදිට්ඨිය වැළඳ ගන්නකොට. සුගතියට ගෙනියන ස්වභාවය. එහෙමයි. පුණ්‍ය භාගය ඒ විතරක් නෙමෙයි. පින පැත්තට ආධ්‍යාත්මය බර කරනවා. එතකොට පාපී එන පින පැත්තට ආධ්‍යාත්මය බර වෙනවා නම් ආධ්‍යාත්මය පවින් මොකද වෙන්නේ? බැහැර වෙනවා. එහෙමයි ස්වාමීනි. පළමු කොටම ස්වාමීනි අපායට වැටෙන්න තියෙන අනතුරින් වැළකීලා දැන් බලන්න දැන් මේ සම්මාදිට්ඨිය මොකද කරන්නේ? එහෙමයි ස්වාමීනි. අපායෙන් ගමන දොර නවත්තනවා. පළමු අධීරේ අපට රැකවරණය සලසනවා. ඒකයි මම කියන්නේ මේ සම්මාදිට්ඨිය තියෙන වටිනාකම. එහෙමයි ස්වාමීනි. ඒතර අපායට දොරටු ආධ්‍යාත්මය වැහිනවා නම් එහෙමයි. අපායට ආධ්‍යාත්මී බඳින ස්වභාවය අදින ස්වභාවය දැන් ආශ්‍රව ස්වභාවය ඒකනේ ගාමිනියා කියලා කියන්නේ පමුණුවන ස්වභාවය ආධ්‍යාත්මී සංසිඳවනවන දැන් සෝතාපන්න කෙනාගේ තමයි නිරුද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට දැන් මේ සම්මාදිට්ඨියෙන් කරන්නේ මේ ආශ්‍රව සහිත සම්මාදිට්ඨියෙන් කරන්නේ කුමක්ද? සතර පායට ගෙනියන ස්වභාවය එයාගේ සංසිඳවන. නිරුද්ධ කරන්නේ ආශ්‍රව සහිත මේ අනාශ්‍රව වූ සම්මාදිට්ඨිය ඇති වෙනකොට. එහෙමයි ස්වාමීනි. ඒක චතුරාර්ය සත්‍ය සිහි කිරීමත් එක්ක ඇති වෙන එක. එහෙමයි. එන්න මේ අසිරිමත් වූ සම්මාදිට්ඨිය පිං උපදවන සම්මාදිට්ඨිය එහෙමයි. හඳුන ගන්න ඕන. එහෙමයි. දෙව් මිනිස් ලෝකයා සුගතියේ රඳවන සම්මාදිට්ඨිය. එහෙමයි. සතර පායේ මුදවන සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියට පෙරාංගයක් වන සම්මාදිට්ඨිය. එහෙමයි. කුමද්දී සම්මාදිට්ඨිය හිත මොකද්ද කරන්නේ? පවට තියෙන තමන්ගේ ආධ්‍යාත්මික අදින බවක් තියෙනවා නම් අදින බව නැති කරන්නේ එන්න මේ පිනට බර වෙනකොටයි. එහෙමයි ස්වාමීනි. පවට බර ගතිය නැති වෙනවා පිනට බර වෙනකොට. එහෙමයි ස්වාමීනි. එහෙනම් පවට බර හිත පිනට බර වෙනවා කියන්නේ කොතරම් වාසනාවක්ද? එහෙමයි. ස්වාමීනි මම පොඩ්ඩක් මේක අවසරයි පැහැදිලි කරන්න. ස්වාමීනි. පවට බර හිත පිනට බර වෙනවා කියලා කියන්නේ පුණ්‍ය සිතිවිලි වලට බර වෙනවා. එහෙමයි. පින් වැඩෙන වචන වලට බර වෙනවා. එහෙමයි. පින් වැඩෙන ක්‍රියාවලට බර කරනවා. බර වෙන්න මොකද වෙන්නේ? පැත්තට පින පැත්තට බර වෙන්න එයාට ගෙනත් දෙන්නේ සැප විපාක. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි ආශ්චර්ය දේ ආධ්‍යාත්මේ මේ පාපී සිටිවිලි බැහැර වෙනවා. එහෙමයි. පාපී සිටිවිලි බැහැර වෙනවා කියලා කියන සතිපට්ඨාන හිත පිහිටවන හරි ලේසි. සතිපට්ඨාන හිත පිහිටවන හරි ලේසි කියලා කියන්නේ අන්‍යයට දුක නම් ආර්ය සත්‍ය පිරිසිදු දකින්න හරි ලේසි. එහෙමයි. ඒ කියන්නේ මේ එහෙනම් මේ සතිපට්ඨාන හිත පිහිටන්න නම් මේ පවට බරගති අඩු වෙන්න ඕනේ. ඒකනේ සතර පායි සත්තුන්ට මේක අවබෝධ කරගන්න බැරි. එහෙමයි ස්වාමීනි. කියන්නේ 100ක් පිහිටන්නේ. එහෙයි. අකුසල් දුරු කරන වීරියට එන්න බෑ. එහෙමයි. නිරන්තරයෙන් හිත අකුසලයට යනවනම් මොකද වෙන්නේ මහත්තයා? ඒ වීරිය කරගන්න බෑනේ යාට. එහෙමයි. අතහැරලා දානවනේ. එහෙයි. එහෙනම් වීරියක් හිත ඇතුලේ නිරන්තර පවත්වන්න නම් පාපයට බර බව මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. එහෙමයි. පවට බර සිටිවිලි මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. එහෙමයි. ඒ කෙනාට වීරිය පවත්වන්න ලේසි. එහෙමයි. ඉතින් ඒ වගේ කෙනෙකුට සිහිය පවත්වාගෙන ඉන්න ලේසි. ඒ පවට යන්නේ නැහැ හිත. එහෙමයි ස්වාමී. නීවරණ නීවරණ සංසිඳිනවා. එහෙමයි ස්වාමීනි. ඒ අකුසල රාශිය කියලා යම් දෙයක් ඇද්ද කියන්නේ නීවරණ වලටනේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට අකුසල රාශිය තියෙන්නේ පවට බර වෙනකොටනේ. එහෙයි. ඒතකොට නීවරණ සංසිඳිනවා. ඒතකොට නීවරණ බලවත් වෙන්නේ පවට බර නිසා. එහෙමයි. පාපී පැත්තට බර වෙනකොට ඒක වෙනවා. එහෙමයි. ඒතර බලන්න මේ නීවරණ සංසිඳවන හිත සුවපත් කරන සැප විපාක ලබා දෙන සුගතියට ගෙනියන පින් උපදවන සම්මාදිට්ඨිය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සම්මාදිට්ඨිය වැඩෙන්න මොකද වෙන්නේ? අනිත් එක තමයි යාගේ ආධ්‍යාත්මේ පාපයට බර සිටිවිලි අඩු නම් චිත්ත ඒකාග්‍රතාවේ යම් විදිහකට යට හොඳට පවත්වන්න පුළුවන්. එහෙමයි. චිත්ත ඒකාග්‍රතාවය හොඳට පවත්වන්න පුළුවන්. ඒතකොට චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු වෙලා යන්නේ ඊළඟ සම්මාදිට්ඨියත් එක තමයි.
ඒක තමයි කියන්නේ. මොකද අර සමේ ආශ්‍රව සහිතයේ ස්වභාවය තමයි අදින ස්වභාවයනේ. සුගතියට හරි දුගතියට හරි. දැන් අර ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක ඊළඟ වෙන්නේ අර අදින ස්වභාවය ආධ්‍යාත්මික සංසිඳනවා. ඒකට තමයි ඒ සම්මාදිට්ඨිය ගැන කියන්නේ අනාසවා අරියා ආර්යය කියනවා. ඊළඟට අනාසවා අදින ස්වභාවය සංසිඳිලා. නිරුද්ධ වෙලා නැහැ. නිරුද්ධ වෙන ස්වභාවය විස්තර කරද්ද කියලා කියන්නේ කොහොමද? චිත්ත මේ කාමාසවාපි චිත්තං විමුච්ඡති. කාමාශ්‍රවයන්ගේ සිත නිදහස් වෙනවා කියන. ඒ කියන්නේ කාම ලෝකෙට බැඳලා තියෙන, සසරට බැඳලා තියෙන, අනවබෝධයට බැඳලා තියෙන, පමුණුවන නැවත නැවත යොමු කරන ආධ්‍යාත්මික ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවයෙන් හිත නිදහස් කරවන්න. ඒ රහතන් වහන්සේගේ මානසික ස්වභාවය. දැන් මෙතන අනාසවා කියලා කියන්නේ නිදහස් වීම නෙමෙයි. අර අදින ස්වභාවය සංසිඳිලා. ඒක මේ වගේ එකක්. දැන් හිතන්න දැන් මේ වෙලාව ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය කරනකොට එයාගේ හිතේ යම් සංසිඳීමක් ඇති වෙලා ශ්‍රද්ධාවට ඇති වෙනවා කියලා හිතන්න. ඒතර ශ්‍රද්ධාවට හිත බර වෙලා තියෙනකොට ඒ වෙලාවේ රාගෙ නැහැනේ. රාගෙ සංසිඳලා තියෙන්නේ. ඒකට පාවිච්චි කරන වචනයක් තමයි විරාගම්මා චිත්තං. ඒතර ආසාව සහිත හිතට කියන සරාගම්මා චිත්තං. ආසාව සංසිඳිච්ච හිතට කියන විරාගම්මා චිත්තං. හැබැයි විරාගම්මා චිත්තං කියලා අදහස් වෙන්නේ රාගෙ නැහැ කියන එක නෙමෙයි. රාගෙ නැහැ කියන එක නෙමෙයි. ඒ වෙලාව එයාගේ තියෙන සිතේ ස්වභාවය තමයි මොකද්ද? විරාගී. හැබැයි ආයේ රාගෙට පෙරලෙන්න පුළුවන්. රහතන් වහන්සේ විතරයි ආයේ රාගෙට පෙරලෙන්නේ නැත්තේ. එතකොට මේ අනාසවා කියලා කියන්නේ ඒ වෙලාවේ ඒතර අර පමුණුවන ස්වභාවයේ විනේවට බඳින ස්වභාවයේ ගෙනියන ස්වභාවය සංසිඳිලා තියෙන්නේ. ඒකට තමයි කියන්නේ අරිය චිත්තං කියලා කියන්නේ. ආර්ය සිත, අනාසව සිත, ආර්ය මාර්ගේ වඩන සිත. එතකොට ඒ සිත් නිර්මාණය වෙනවා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙනකොට, ලෞකික සම්මාදිට්ඨිය වැඩෙනකොට. එහෙමයි ස්වාමීනි. ඒතකොට ලෞකික සම්මාදිට්ඨිය හොඳට වැඩිච්ච කෙනාගේ සිතේ දැන් භාගතුන් වහන්සේ දකින්න ධර්මයේ හොඳට දේශනා කරනකොට ඒ කෙනාගේ හිතේ මේ අර පවට බර සිතිවිලි නැහැනේ. එහෙමයි. ඒතකොට නීවරණ වලින් හිත නිදහස් වෙලා මුදු කරගන්න, ප්‍රමුදිත කරන්න, ප්‍රමෝදයටපත් කරන්න, ප්‍රීතියටපත් කරන්න ලේසිය කෙනාගේ හිත. එහෙමයි ස්වාමීනි. මොකද පාපයට බර සිතිවිලි අඩු නිසා. එහෙයි. එතකොට ප්‍රීතියටපත් වෙච්ච, ප්‍රමෝදයටපත් වෙච්ච කෙනාට එහෙම හිතක් තියෙන කෙනාට ධර්මයේ ටිකක් අහන්න ගත්තා ටක් ගාලා ප්‍රීතියට ප්‍රමෝදයටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ධර්මයේ කියවන්න ගත්තා ප්‍රීතියට ප්‍රමෝදයටපත් වෙනවා. ධර්ම මානසිකාරය කරන්න ගත්තා ප්‍රීතියට ප්‍රමෝදයට ටක් ගාලාපත් වෙනවා. එහෙමයි. දැන් දැක්කනේ දරලා මේ ආශ්‍රව සාහිත සම්මාදිට්ඨියේ තියෙන වටිනාකම. එහෙමයි. ඒතර මේ සම්මාදිට්ඨිය වැඩිච්ච නැති කෙනා මේ ධර්ම මාර්ගේ වඩන්න පටන් ගන්නකොට එයාගේ මානසික මහ වෙහෙසකින් කරන්නේ ඒක. වෙහෙසකින්මයි බනහන්නේ. සමහරවිට වෙහෙසකින්මයි සමහරවිට මාර්ගේ ගමන් කරන්නේ. සමහර කට්ටිය කියන හරි අමාරුයි වෙහෙසයි මට කියවන්න හිත දෙන්නේ නැහැ. බනහන්න හිත දෙන්නේ නැහැ. ධර්මයේ කියවන්න හිත දෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ආසාව තියෙනවා හිත දෙන්නේ නැහැ කියනවා. හිත දෙන්නේ නැත්තේ. එයාගේ තියෙන්නේ ආධ්‍යාත්මික අදින්නේ වෙන පැත්තකට. එහෙමයි ස්වාමීනි. යහපත් පැත්තට අදින්නේ. එහෙයි. එතකොට අයහපත් පැත්තට අදින ගමන් තමයි යහපත් පැත්තටම අදින්න මහන්සි ගන්න. එතකොට වෙහෙසක් තියෙන යාට. එහෙමයි. කොමක අඩුවද? සම්මාදිට්ඨියට. එහෙයි. ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය අඩු. ස්වාමීනි ඒ සම්මාදිට්ඨියට පැමිණිලා මේ පිනෙහි නිරත වෙනවා කියලාම කියන්නේ ගුණ සම්පත්තිය නේද? ගුණ සම්පත්මයි වැඩෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බුද්ධ ශාසනයේ තියෙන විශේෂ අවස්ථාවක් තියෙන. එතකොට මේ එයා සරණේ පිහිටලා. එහෙමයි. සරණ කියලා කියන්නේ රැකවරණයේ තියෙන භූමියට ඇවිල්ලා එයා කරන්නේ ඒක. එහෙමයි. එතකොට ඒකාන්ත වශයෙන් කොහොමත් රැකවරණයටපත් රැකවරණයේ තියෙනවනේ. කෙනෙක් මේ නොදන්නාකමට පිනේ හැසිරෙන්න එපා උපදැන් ප්‍රමාදයට ආදි වශයෙන් තරකොල්ට යන එක අපරාධයක් නේද ස්වාමීනි? පවක් කරන්නේ. එහෙමයි. භාගතුන් හතර ගැරහීමක් කරන්නේ. එහෙමයි ස්වාමීනි. භාගතුන් හතර ගරහනවා නම් පවක් නම් රැස් කරන්නේ මරණින් මත්තේ කොහේ යයිද? එහෙමයි. ඒතර මේ වගේ අය ගැන තමන් දැනගන්නවා එහෙනම් මේ කවුද කියලා. එහෙමයි ස්වාමීනි. තමන් දක්ෂ වෙන අතහරින්න. එහෙයි. ඒ වගේ කෙනා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඉතින් බලන්න එතකොට මේ ධර්මයේ දෙනවා කියලා කියන්නේ මේ ලෝක ධර්ම ප්‍රචාරය කියලා කියන්නේ එතකොට මේ වැහිලා තියෙන ඥාන මහා සම්පatti උපද්දලා දෙන එක නේද මේ කරන්නේ? එහෙමයි ස්වාමීනි. ඒතර තමන් සංසාරේ මුලා වෙවි වැරදි දෘෂ්ටි මතවාද ආකල්පවල ඇලෙනකොට ගැලෙනකොට එහෙමයි.
අනිත් අයගේ සිත් සතන් Taman සුවපත් කරලා ආයි සම්මා දිට්ඨියෙන් යුතු ප්‍රතිපදාවට ගන්න මහන්සි ගත්තාද Taman සසර පුරාවට ඒ විදියට වැරදිලා මුලා වෙලා ඉන්නකොට Taman නියම ට්‍රැක් එකට දාන්න නියම මාර්ගයට ගන්න කෙනෙක් ඉදී. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මේ ධර්ම දේශනාව මේ පිනේ තියෙන වටිනාකම. එහෙමයි. ඒ නිසා මේ පින නැවත නැවත තමන්ගේ ජීවිතේ උපද්ද ගන්න ඕනේ. එහෙමයි. අපි නැවතත් සිහි කර ගන්න ඕනේ මේ උතුම් ලාභය අපිට මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ නිසාමයි. එහෙමයි. ආනන්ද මහරහතන් වහන්සේ පරම පූජනීය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා රහත් පරපුර නිසාමයි. එහෙමයි. ඒ තුන්වන ධර්ම සංගායනාවේදී මූලිකත්වයට ගත්ත මොග්ගලීපුත්ති තිස්ස මහරහතන් වහන්සේ එතකොට පරම පූජනීය ලංකාවට මෙතකොට ජීවිත කාලෙම කැප කර මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟ මෙවන් යුගයක මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ වැහිලා තිබුණේ. මේ මිහිරි ශ්‍රී සද්ධර්ම විශ්මතු කරන්න ගත්තු මහන්සිය ඒකට ගුරුදේවයන් වහන්සේ මහා සංඝරත්නය. ඒ සිහි කරමින් නිරන්තර නමස්කාර කරමින් අපි තමයි මේ ධර්ම ශ්‍රවණය කරමින් අපේ ජීවිතෙ මිලාභ උදා කර ගන්න ඕනේ. ඒකෙන් තමයි සත්පුරුෂ බව නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය සසර පුරාවට කල්යාණ මිත්‍ර අසුර සම්පත්තිය ලැබුමින් සිහි මුලා වෙලා සිටින සෑම මොහොතකම තමන්ගේ ජීවිතේ සිහි මුලා බවින් අවදි කරවලා තමන්ම නැවතත් මේ සම්මා මාර්ගයට යොමු කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය නැවත නැවත ලැබෙමින් මේ ධර්ම ශ්‍රවණය නැවත නැවත ලැබෙමින් සසර දුකින් ඈතර වීම පිණිසම මේ උතුම් පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තම ධර්මයේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාළ අපිට අනුකම්පා ඇතියේ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින දහම් කැඩපත ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සිත සනසන අමාදහම් ධර්මදේශනා මාලාවේ දායකත්වයේ දරන පින්වත් පිරිසක් විසින් ඉතින් මේ රැස් කරගත් උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජීන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. සක් දෙවිඳුන් විස්කන් දෙව්පුතු විරූඪ විරූපාක්ෂ වෛස්ත්‍රවණ දතරාෂ්ටකින සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පුණ්‍ය භූමිය රකින්න සියලු දෙවිවරු සම්බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝධිරජාණන් වහන්සේලා ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. පැවිදි අපේක්ෂක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය සඳහා උපකාර කරන ඒ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සූපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පුබුදු පල්ලියගේ මංජුලා වඩුගොඩ පිටිය, රොෂාන් ප්‍රියංකර, ගයාන් නිසංසලා, ජසු පණ්ඩිතරත්න, හර්ෂණී කාංචනා, ප්‍රසංග මදුවාගොඩ, ඩග්ලස් හේමජිත්, සසික රණසිංහ සහ සම්පත් සූර්යාරච්චි යන පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිත සනසන අමාදහම් ධර්මදේශනා මාලාවට දී දායකත්ව දරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා.
සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන සිත සනසන අමාදහම් ධර්මදේශනා මාලාවේ දායකත්වයේ දරන ඒ පින්වන්ත හැම දිනාමත් පිනැති ඔබ හැම දිනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබට අපි ආරාධනා කරන ඔබට අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා රැගෙන සදහම් පිළිසඳර රැගෙන අපි ඔබ නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.